ආයුබෝවන් දරුවනේ අපි ජීවීන්ගේ නැත්නම් අපි මානව දේහ ක්‍රියාවලිය පාඩම් කොටස යටතේ පළවෙනි සහ දෙවෙනි වීඩියෝ වැඩසටහනේ මම ඔයගොල්ලන්ට කියලා දුන්නා බහිස්රාවය කියන්නේ මොකක්ද බහිස්රාවය පද්ධතිය ක්‍රියා කරන ආකාරය ඒකෙන් මුත්‍රා හැදෙන ආකාරය ගැන මම ඔයාලට පැහැදිලි කරලා දුන්නා. ඒකෙදී ඔයගොල්ලන්ට පාඩමට අත්‍යවශ්‍යම කරන කොටස්. ඒ කියන්නේ අපි තනියෙන් කියවලා තේරුම් කරගන්න බැරි කොටස් ටික තමයි මම පැහැදිලි කරේ. නමුත් ඔයගොල්ලන්ට තව තවත් ඒක අධ්‍යයනය කරන්න තියෙනවා. ඒක පෙළ පොත හොඳට කියවලා බලන්න. ඒක අපි ගුරුවරයෙක් නැතත් ඔයාලට පුළුවන් ඒක තව තව කාරණා ඒකේ රෝග එහෙම කියලා දෙන්න ඔයාලට හොඳින් ඒක අධ්‍යයනය කරන්න පොත කියවලා ඒකට හේතුව දැන් අපි වීඩියෝ වැඩසටහනකින් ඒ සඳහා ගන්න කාලය අපරාධ වෙනවා. ඒ නිසා ඔයාලත් කැපකිරීම කරන්න ඕන අපි මේ කැපකිරීම කරනවා වගේම ඔයාලත් කැපකිරීම කරන්න ඕන. නිසා ඒ පාඩම් පස්සේ ඉන්හා කොටස ඔයාලට බාරයි. එතකොට අපි දැන් අද මම ඔයාලට සාකච්ඡා කරන්න හදන්නේ රුධිර සංසරණ පද්ධතිය. අපේ මානව දේහ ක්‍රියාවලින් කොටස යටතේ රුධිර සංසරණ පද්ධතිය තමයි ඔයාලට මම පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. අපි ලියාගන්නකො රුධිර සංසරණ පද්ධතිය කියලා මාතෘකාව. හොඳයි. රුධිර සංසරණ පද්ධතිය ගැන කතා කරන්න කලින් මම ඔයාලට පැහැදිලි කරන්න කැමතියි මේ අපි මේ රුධිරයේ මොනවද තියෙන්නේ? අපි ලීවල මොනවද තියෙන්නේ? තියෙන දේවල් වලට අපි කියනවා රුධිරයේ සංයුතිය කියලා. මොකද කියන්නේ රුධිරයේ සංයුතිය. සංයුතියක් කියන්නේ අඩංගු දේවල්. දැන් උදාහරණයක් කරගත්තාම පන්තිකාමරයක අඩංගු දේවල්. අපි කියනවා පන්තිකාමරේ සංයුතිය. පසේ තියෙන දේවල් අපි කියනවා පසේ සංයුතිය. රුධිරයේ තියෙන දේවල් අපි කියනවා රුධිරයේ සංයුතිය කියලා. මොනවද රුධිරයේ තියෙන මොනවද තියෙන්නේ? ඔය රුධිරයේ තියෙන දේවල් බලන්න අපිට පුංචි ක්‍රියාකාරකම් කරන්න පුළුවන්. අපි ගත්තොත් රුධිර සාම්පලයක් අරගෙන නලයකට දාලා අපි මේක හොඳට කේන්ද්‍රාභිසාරී බලයට ලක් කරනවා. කියන්නේ අපි අර තේ එහෙම හදනකොට අපි අර එකතන හැන්ද දාලා කරවලා කියන්නේ යන්නේ වගේ. ඒක ටික වෙලාවක් එහෙම කේන්ද්‍රාභිසාරී බලයට ලක් කරලා අපි ඒක ටික වෙලාවක් තියෙනවා පැත්තකින් ඉස්සල්පනේ තියෙනවා. එතකොට මොකද මේ ලේවල තියෙන දේවල් ප්‍රධාන ස්තර දෙකකට වෙන් වෙනවා. මේ ස්තර දෙක මම මෙන්න මෙහෙම පහළ කොටස තද කොටසක් කඩලා දෙන්න. තද වර්ණයේ යුතු කොටසක්. මෙන්න මෙහෙම තද කොටසක් තමයි ඒකට අයිති වෙන්නේ. සහ උඩින් දෙවෙනි ස්තරය මෙන්න මේ විදිහට මම හිතන්නේ මම ලාවට වගේ තමයි අදින්නේ කැමරාවට පැහැදිලිද මම දන්නේ මෙන්න මේ කොටස ලා පැහැති කොටසක් වගේ මෙන්න මේ විදිහට ලා පැහැති කොටසක් සහ තද පැහැති කොටසක් වෙන ආකාරයකට ස්තර දෙකකට වෙන්නේ මෙන්න මේ තද පැහැති කොටසට අපිට කියනවා දේහාණු කොටස කියලා කියනවා මෙන්න මේ ලා පැහැති කොටසට අපි කියනවා රුධිර ප්ලාස්මය ද්‍රවමය කොටස රුධිර ප්ලාස්මය හරි එතකොට රුධිරේ ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන් එකක් තමයි ද්‍රවමය කොටස නැත්නම් රුධිර ප්ලාස්මය එහෙම නැත්නම් ඝන කොටස එහෙම නැත්නම් ඝනත්වයේ වැඩි කොටස ඒකට අපි කියනවා දේහාණු කොටස කියලා. අපි මේ රුධිර සාම්පලයක තියෙන දේවල් අපි බලා ගන්න නම් රුධිර කදාවක් නිපදවන්න නෑ. කියන්නේ රුධිර සෛලයක් කරන අනුමීක්ෂයෙන් නිරීක්ෂණය කරන්න. ඒ නිරීක්ෂණය කරාම අපිට පේන්න තියෙනවා මේකේ රුධිරයේ තියෙන දේවල් ටික එහෙම නැත්නම් ඒ රුධිරයේ දේහාණු කොටස් ටික සහ රුධිර ප්ලාස්මය අපිට වෙන් වශයෙන් බලා ගන්න පුළුවන්. එතකොට අපි මේ අණුව අපි රුධිරයේ තියෙන දේවල් ටික රුධිරයේ සංයුතිය මෙන්න මේ විදිහට ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරනවා. මම මෙතන උඩින්ම ලියනවා රුධිරයේ සංයුතිය මේක ප්‍රධාන කොටස් දෙකකට වෙන් වෙනවා. පළවෙනි කොටස තමයි
දේහාණු කොටස අනිත් එක තමයි රුධිර ප්ලාස්මය. රුධිර ප්ලාස්මය. මේ දේහාණු කොටසට අයිති වෙනවා ප්‍රධාන දේහාණු වර්ග තුනක්. ඒ දේහාණු වර්ග තුන තමයි රක්තාණු, එහෙම නැත්නම් රතු රුධිරාණු, ශ්වේතාණු, එහෙම නැත්නම් සුදු රුධිරාණු, අන්තිම තමයි පට්ටිකා. පට්ටිකා, රක්තාණු, ශ්වේතාණු, පට්ටිකා. එතකොට මේ ශ්වේතාණු එන්නත සුදු රුධිරාණු නැවත ප්‍රධාන කොටස් දෙකකට වෙන් වෙනවා. එකක් තමයි කනිකාමය ශ්වේතාණු නැත්නම් සුදු රුධිරාණු. අනිත් තමයි කනිකා රහිත. සුදු රුධිරාණු ප්‍රධාන ආකාර දෙකකට වෙනවා. එකක් තමයි කනිකාමය සුදු රුධිරාණු, අනිත් එක තමයි කනිකා රහිත. මේ කනිකාවක් කියන්නේ දාම් කුඩා ව්‍යුහයකට අපි කියනවා කනිකාවක් කියලා. ඒක සුදු රුධිරාණු තුළ එවැනි කනිකා පිහිටනවා නම් ඒකට අපි කියනවා කනිකා මේ සුදු රුධිරාණු, අනිත් ඒකට අපි කියනවා කනිකා රහිත සුදු රුධිරාණු කියලා. මෙන්න මේ කනිකාමය සුදු රුධිරාණු ප්‍රධාන ආකාර තුනක් තියෙනවා. ප්‍රධාන ආකාර තුනක් තියෙනවා. එකක් තමයි නියුට්‍රොෆිල. නියුට්‍රොෆිල. අනිත් එක තමයි ඉයසොනොෆිල. ඉයසොනොෆිල. අනිත් එක තමයි බේසොෆිල. නියුට්‍රොෆිල, ඉයසොනොෆිල සහ බේසොෆිල. ඊට පස්සේ මේ කනිකා රහිත සුදු රුධිරාණු ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි වසාසෛල, අනිත් එක තමයි මොනොසෛල. මොනොසෛල. මෙන්න මේවට අපි කියනවා රුධිරයේ ප්‍රධාන සංයුතිය කියලා. මේ රුධිර ප්ලාස්මය ගත්තාම රුධිර ප්ලාස්මය නැත්නම් ද්‍රව කොටසේ විශාල ද්‍රව්‍ය සංඛ්‍යාවක් තියෙනවා. මේ රුධිර ප්ලාස්මයේ වැඩිපුරම තියෙන ජලය. තව ප්ලාස්මා ප්‍රෝටීන, තව ග්ලූකෝස්, විටමින්, खनिज ලවණ, විටමින්, खनिज ලවණ, තව මේ විවිධ වායු වර්ග වගේ විශාල ප්‍රමාණයක් විවිධ අංශ වර්ග තියෙනවා. ඉතින් මෙන්න මේ සියල්ල එක්ව ගත්තාම අපි කියනවා රුධිරයේ සංයුතිය කියලා. රුධිරයේ අඩංගු දේවල්. දැන් තේරුණානේ? දේහාණු සහ රුධිර ප්ලාස්මයේ ලෙස ස්තර දෙකකට කියනවා. මේ දේහාණු කොටසට අයිති වෙනවා රක්තාණු, ශ්වේතාණු, පට්ටිකා. ශ්වේතාණු කොටසට අයිති වෙනවා
සේතාන කොටස ආකාර දෙකකට තියෙනවා. ඒ සේතාන සෛල තුල කණිකා පිටිනවා නම් අපි කියනවා කණිකාමය සුදු රුධිරාණු. කණිකා නැත්නම් අපි කියනවා කණිකා රහිත සුදු රුධිරාණු. මේ කණිකාමය සුදු රුධිරාණු වලට අයිති වෙනවා නියුට්‍රොෆිල, එසොනොෆිල සහ බේසොෆිල කියලා ප්‍රධාන සෛල වර්ග මේ දේහාණු වර්ග තුනක්. කණිකා රහිත සේතාන වලට අයිති වෙනවා වසාසෛල සහ මොනොසෛල කියන වර්ග දෙක. හොඳයි. එතකොට මේ තියෙන්නේ අපේ රුධිරයේ අඩංගු සංයුතිය සහ රුධිර ප්ලාස්මයේ ද්‍රවණය කොටසේ විශාල ප්‍රමාණයක් විවිධ ලවණ අංශු වර්ග, ජලය, ප්‍රෝටීන, ග්ලූකෝස්, සිටින්, හයිඩ්‍රජන් වායු වර්ග ගොඩක් දිය වෙලා තියෙනවා. මෙන්න මේ ටික තමයි අපි කියන්නේ රුධිරයේ සංයුතිය කියලා. හොඳයි. අපි මෙන්න මේ රුධිරයේ සංයුතිය කියලා මාතෘකාව ලියාගෙන මෙන්න මෙහෙම රුධිරයේ අඩංගු දේ රුධිරයේ සංයුතිය නමින් හඳුන්වයි. රුධිරයේ සංයුතිය නමින් හඳුන්වයි. රුධිරයේ සංයුතිය නමින් හඳුන්වයි. මේ පහත පරිදි වර්ගීකරණය කළ හැක නැත්නම් පහත පරිදි වෙන් කළ හැක පහත පරිදි වර්ගීකරණය කළ හැක පාත් කරලා වාර්තා කළ හැක කියලා මේ chart එක ඔයගොල්ලෝ දාගන්න. දැන් අපි මම ඊළඟට සූදානම් වෙන්නේ මේ එක එකක් ගැන වෙන වෙනම පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරනවා. මේ එක එකකින් කරන කාර්යයන්ේම ගැන කතා කරන්නයි මම මේ සූදානම් වෙන්නේ. අපි ඔතනින් පළමුවෙන්ම ගමු දැන් අපි ලියාගන්නකෝ රක්තාණු එහෙම නැත්නම් රතු රුධිරාණු කියලා. අපි ලියමු රක්තාණු මේ රක්තාණු ගැන කතා කරනකොට මේ රක්තාණු වල මේ මතු පිට පෙනුම මඩලාකාරය කියන්නේ අපි කියන්නේ නිකන් සඳ මඩල වගේ අන්න ඒ වගේ මඩලාකාරයි මතු පිට පෙනුම පැතිරෙනම ගත්තාම මෙන්න මේ වගේ පොඩක් අර මැදින් පොඩක් ඇතුළට එබිලා වගේ අපි කියනවා ද්වි අවතලයි කියලා. මතු පිට පෙනුම මඩලාකාරයි පැති පෙනුම ද්වි අවතලයි. දෙවෙනි කාරණේ තමයි රක්තාණු හැදෙන්නේ රතු ඇට මිදුළු වල. රතු ඇට මිදුළු වල. ඒ කියන්නේ අස්ථියක මැද කොටස අන්නේ රතු ඇට මිදුළු වල තමයි හැදෙන්නේ. ඒත් එක්කම තුන්වෙනි එක තමයි මේ රතු ඇට මේ රක්තාණු වල ජීවිත කාලය දින 120ක් විතර ගන්නවා. දින 120ක් කියලා කියන්නේ මාස 4ක් විතර වගේ. එතකොට දින 120යි ජීවිත කාලය. මේ රක්තාණු රතු පාටයි. ඒ නිසා තමයි රක්තාණු කියලා කියන්නේ. රතු පාට වෙන්න හේතුව මොකක්ද? මේ රක්තාණු තියෙනවා හිමෝග්ලොබින් කියන රතු පැහැති වර්ණකය. මේක රසායනිකය. මේ රතු පැහැති වර්ණකයේ අරන් නිසා අපි කියනවා රක්තාණු රතු පාටයි. ඉතින් මේ මොනවද රක්තාණු වල කාර්යය? කාර්යය තමයි අපි දැන් මෙහෙම හුස්ම ගන්නකොට අපේ පෙනහළ වලට පෙරෙන ඔක්සිජන් වායුව. ඒ ඔක්සිජන් වායුව පෙනහල්ලේ ඉඳලා මුළු දේහයේ සෛල කරා මයිටොකොන්ඩ්‍රියම් දක්වා අන්නේ දක්වා ගෙන යන්න මෙන්න මේ රක්තාණු ඔක්සිජන් සම්බන්ධ වෙලා ඔක්සි හිමෝග්ලොබින් ලෙස ඔක්සි හිමෝග්ලොබින් ලෙස මුළු දේහය පුරාම
ඔක්සිජන් පරිවහනය කිරීම තමයි රක්තාණු වල කාර්යය. තේරුණාද? දැන් ඕගොල්ලන්ට මේක වීඩියෝ එකක් නිසා මේ සටහනක් ගන්න පුළුවන්. මේක දිහා නරඹමින් සටහනක් ගන්න පුළුවන්. රක්තාණු කියන්නේ අපේ දේහයේ සාමාන්‍ය රුධිරයේ තියෙන වැඩිපුරම තියෙන දේහාණු කොටස. සාමාන්‍යයෙන් රුධිරයේ ඝන මිලිමීටරයක රක්තාණු තියෙනවා මිලියන 5ක් 6ක් විතර වගේ තියෙන්න පුළුවන් නිරෝගී පුද්ගලයෙකුගේ. ඒතකොට වැඩිපුරම තියෙන රක්තාණු නිසා ඔයාලට මම වෙනවම සටහනක් දෙන්න මේක නැවත නැවත නරඹමින් මෙන්න මේ සටහන ගන්න මතු පිටු පෙනෙන මඩලාකාරය පැතිපෙනෙන දී අවතලයි රතු වැට බිඳුල නිපදවේ නිපදවේ. ඒතකොට ජීවිත කාලයේ තියෙන 120ක් පමණ වෙනවා. මේක රතු පාට වෙන්න හේතුව හිමෝග්ලොබින් කියන වර්ණකය අඩංගු නිසා රතු පැහැති වර්ණකය හිමෝග්ලොබින් කියන වර්ණකය අඩංගු නිසා ඒත් එක්කම මේකේ කාර්යය තමයි අපි මෙතන කිව්වොත් කාර්යය කියලා කාර්යය දේහය පුරා ඔක්සිජන් පරිවහනය කරනවා ඔක්සිජන් හිමෝග්ලොබින් ලෙස. මෙන්න මේ ඔක්සිජන් පරිවහනය කිරීමට ඒ වැඩිපුර ශ්‍රේෂ්ඨ වර්ගඵලයක් ලබා ගන්න නම් මෙන්න මේ රක්තාණු වල න්‍යෂ්ටියක් නැහැ. රක්තාණු න්‍යෂ්ටියක් නැහැ. න්‍යෂ්ටියක් නැති නිසා මේ රක්තාණු තුළ වැඩි අවකාශයක් ඉතුරුනවා. ඒ නිසා වැඩිපුර ඔක්සිජන් ප්‍රමාණය පරිවහනය කිරීමට ඇති හැකියාව වැඩි. හොඳයි. ඒකට මෙන්න මේ ටික ඔයාලා නැවත නැවත නරඹමින් ඒක සටහනක් ගොඩනගා ගන්න. මම හිතන්නේ මේක සටහනක් ගන්න දෙන්න අවස්ථාවක් නැතුවේ. හරි. ඒ රක්තාණු මම ඊළඟට යනවා ශ්වේතාණු ගැන කතා කරන්න. ශ්වේතාණු ප්‍රධාන ආකාර දෙකකට වෙන් කරාම එකක් තමයි කණිකාමය ශ්වේතාණු අනික තමයි කණිකා රහිත ශ්වේතාණු කියලා. දැන් අපි පොදුවේ යනකොට මේ කණිකා දැන් අපි මෙන්න මේ විදිහට සයිලෙන්ට් නියමිත හැඩයක් නැහැ. මේකේ තියෙන විශේෂත්වය තමයි මේ දැන් රක්තාණු වල න්‍යෂ්ටියක් තියෙන්නේ නැහැ කියලා කිව්වම නමුත් ශ්වේතාණු වල න්‍යෂ්ටියක් තියෙනවා. හැබැයි න්‍යෂ්ටියක් තෝරනම කාම වලට බෙදිලා වගේ කාම වලට බෙදිලා වගේ නිකන් න්‍යෂ්ටියක් තියෙන්න පුළුවන්. ඉතින් සමහරක් ඒවල කණිකා මෙය නම් අර මෙන්න මේ වගේ කුඩු කණිකා තියෙන්න පුළුවන්. දැන් කණිකා රහිත නම් මේක ගෝලාකාර වෙන්න ඕනේ හැඩයක් නැහැ නියමිත හැඩයක් නැහැ. මේකේ න්‍යෂ්ටි තියෙනවා මෙන්න කණිකා නැහැ කියලා කියන්නේ. ඒතකොට කණිකා මේ තියෙන චූඩි මන් තිබ්බේ කණිකා වල මේකේ කණිකා නැහැ. මේකේ න්‍යෂ්ටි තියෙනවා. ඒතකොට ඔන්න මේ එතකොට මේ ශ්වේතාණු වල මේක තමයි ප්‍රධාන ආකාර තුනකට අපි කතා කරේ. ඊයසොනම් අර කලින් සටහන ඔයගොල්ලෝ බලන්න නියුට්‍රොපිල. ඒකට වැඩිපුරම තියෙන්නේ නියුට්‍රොපිල කියන සුදුරු ද්‍රාවක වර්ගයේ දෙයේ නියුට්‍රොපිල, ඊයසොනොපිල සහ බේසොපිල මේක කියනවා වසාසයිල් සහ මොනොසයිල් කියලා ප්‍රධාන සයිල් වර්ග දෙකක්. එතකොට මේ දැන් මේ අපි මේ එක එකක් ගැන වෙන වෙනම කතා කරගෙන මේ අපි මෙතන කරන්නේ ශ්වේතාණු වල පොදුවේ කාර්යය මොකක්ද කියන එක. දැන් ඔයාලට මේක ඕනනම් උදාහරණයක් දාගන්න පුළුවන්. මේ ශ්වේතාණු වල කාර්යය මොකක්ද? ශ්වේතාණු වල කාර්යය අපේ හැමත ඇතුළේ වෙන ආගන්තුක විස බීජ. ආගන්තුක විස බීජ පක්ෂ මේ විනාශ කිරීම. විනාශ කරලා දේහය ආරක්ෂණය කරනවා. පාට අපි හිතන්නේ පේන්නේ නැහැ. විස බීජ විනාශ කිරීම. අපේ තුවාලයක් වුණොත් එහෙම අපි හිතමුකෝ මම මේ දුරතරන මකන්නන්ද අපි හිතමු මේ අපේ කකුලක් කියලා හිතන්න. අපි
හිතනවා මේ තුවාලයක් වුණා කියලා නම් දැන් මේ තුවාලයක් වුණාම මේ තුවාලය අස්සෙන් යනවා මේ විස බීජයන් පුළුවන් කුඩා බැක්ටීරියා වගේ කට්ටියක් පුළුවන්. එතකොට අපේ ඇඟේ තියෙන ශ්වේතාණුවක් මගින් මෙන්න මේ විස බීජය විනාශ කරනවා. මේ විස බීජය විනාශ කරන්නේ ප්‍රධාන ආකාර දෙකකට සිද්ධ වෙන්න පුළුවන්. එකක් තමයි ප්‍රතිදේහ නිපදවන. ප්‍රතිදේහ නිපදවීම වගේ. ඒ කියන්නේ මෙයා විස ප්‍රතිදේහ කියලා මේ විස බීජය විනාශ කරන්න විස රසායනික සංයෝග නිපදවන ඒවා අපිට විස නැහැ. මේ විස බීජයට විනාශ කරන්න පුළුවන් මේ විස මේ ප්‍රතිදේහ නිපදවන එහෙමත් පුළුවන්. ප්‍රතිදේහ නිකුත් කරලා විස බීජය විනාශ කරන්න පුළුවන්. එහෙම නැත්නම් භක්ෂණය කරලත් පුළුවන්. ඒ කියන්නේ මේ තියෙන්නේ සුදුරු ද්‍රාවණ වන මේ කොටස් ටික මේ තියෙන සුදුරු ද්‍රාවණ වන චුට්ටක් මේ තියෙන විස බීජය නම් මේ තියෙන සුදුරු ද්‍රාවණ වන ඊළඟ පියවරේදී මේ විස බීජයට තව ටිකක් ලං වෙලා ඊට පස්සේ මේකේ හැඩය වෙනස් වෙලා මේ ආකාරයට අවසානයේදී මේ විදිහට මේ විස බීජය භක්ෂණය කරන්න පුළුවන්. එතකොට සුදුරු ද්‍රාවණ මගින් ශ්වේතාණු මගින් දේහයට ඇතුළු වන ආගන්තුක විස බීජ එක්ක ප්‍රතිදේහ නිපදවලා හරි එහෙම නැත්නම් මේ ආකාරයට භක්ෂණය කළා හරි දේහයේ ලෙඩ රෝග වලින් ආරක්ෂා කිරීම තමයි මෙන්න මේ ශ්වේතාණු ප්‍රදාන කාර්යය. හොඳයි. ඊළඟ බල මේක කෙටිසටහනක් දාගන්න. ඊළඟ කවුද ඉතුරුලා ඉන්නේ? පට්ටිකානේ. පට්ටිකා පට්ටිකාව ගත්තාම සාමාන්‍යයෙන් අපි මෙන්න මෙහෙම V ඇට හැදෙනවා. V ඇටයක් වගේ නිකන් ඒ කියන්නේ අපි D උත්තල දෙපැත්තට පින්දිලා වගේ තියෙනවා. අපි කියනවා D උත්තල කියලා. සාමාන්‍යයෙන් මම ඉස්සෙල්ලා පොඩ්ඩක් කියන්න තිබුණා ශ්වේතාණු තියෙන්න පුළුවන් රුධිරයේ ඝන මිලිමීටරයක 4000 11000 විතර වගේ තියෙන්න පුළුවන් ශ්වේතාණු. ඒතර පට්ටිකා තියෙන්න පුළුවන් 1,50,000 ලක්ෂ 4ක් විතර වගේ වෙන්න තියෙන්න පුළුවන් පට්ටිකා රුධිරයේ ඝන මිලිමීටරයක. ඒකට අපි සාමාන්‍යයෙන් මේවා සාමාන්‍ය රුධිර ඝන මිලිමීටරයක 1,50,000ක් එහෙම නැත්නම් 4ක විතර ප්‍රමාණයක් තිබුණා. පට්ටිකාවල ඔයගොල්ලෝ දන්නේ නැති ඔය ඩෙන්ග්ලුම හැදුනාම සාමාන්‍ය පට්ටිකා මියුණ හැදුනාම එහෙම මේ පට්ටිකා තමයි විශාල වශයෙන් අඩු වෙන්නේ. පට්ටිකා අඩු වීම තමයි ප්‍රධාන වශයෙන් ඩෙන්ගුවට බලපාන්නේ. මේක මාරාන්තිකයි. හොඳයි. එතකොට මේක ඩෙන්ගුලයි කියලා අර රක්තාණු වල වගේම ශ්වේතාණු මේ පට්ටිකාවල න්‍යාස්තියක් නැහැ. ඒක රක්තාණු න්‍යාස්තිය නැහැ, පට්ටිකාණු න්‍යාස්තිය නැහැ. හැබැයි සුදුරු ද්‍රාවණ න්‍යාස්තිය තියෙනවා. මේක දී උත්තරයි කියලා කිව්වා. මොකක්ද මේක කරන්නේ? පට්ටිකාවලින් තමයි කරන්නේ රුධිරේ කැටි ගැසීම. රුධිරේ කැටි ගැසීම. තුවාලයක් වුණාට පස්සේ අපි දේහේ මම යන්නේ කකුලක් වගේ තියෙනවා. කකුලක් මේ කකුලේ අපි තුවාලයක් වුණාට පස්සේ මෙතන පට්ටිකාවල තියෙනවා ත්‍රොම්බෝප්ලාස්ටින් කියලා රසායනික ද්‍රව්‍යයක් තියෙනවා. ඒක මෙතන තව රසායනික ක්‍රියාවලින් ටිකක් මේ තුවාලේ ළඟ සිද්ධ වෙලා ඒ රුධිරේ කැටි ගැසීමේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒතර අධිකව දේහේ රුධිරේ වහනය වෙන එක වළක්වන්නේ මෙන්න මේ රුධිර පට්ටිකා මගින්. තේරෙනවද? ඒකට මම මේ කතා කරේ රුධිරයේ අඩංගු සංයුතිය නැත්නම් රුධිරයේ අඩංගු සංයුතිය ඇතුලේ රක්තාණු ශ්වේතාණු සහ පට්ටිකා වෙන
විස්තරයක් මම මේ කිව්වේ. මේ ඒ කොටස් වල කරන කාර්යය. ඒතකොට අපි බලමුද චුට්ටක් මේ රුධිරයේ මොනවද එතකොට සම්පූර්ණ රුධිරයෙන් කරන දේවල් මොනවද බලමු. මොනවද එකක් තමයි දේහ පුරා ඔක්සිජන් පරිවහනය කරනවා ඔක්සිහිමොග්ලොබින් ලෙස. දෙවෙනි එක දේහයට ඇතුළු වෙන ආගන්තුක විස බීජ භක්ෂණය කළා හරි මෙතන දේහයට ඉපදවලා හරි සුදුරු දාන මගින් විනාශ කරලා දානවා. තුන්වෙනි එක රුධිරේ තුවාලයක් පටකයක් බින්දිච්ච ස්ථානයේ රුධිරේ කැටි ගැසීම සිද්ධ කරනවා. හතරවෙනි එක තමයි අපේ රුධිරය මගින් තමයි සියලුම ද්‍රව්‍යයන් පරිවහනය කරන්නේ දේහය පුරා. මොනවද ද්‍රව්‍යයන් හැටියට ගන්න පුළුවන් අපිට? මොනවද ද්‍රව්‍යයන්ද? අපි ගන්න ආහාර ජීර්ණ පද්ධතිය ජීර්ණය වෙලා අපි පළවෙනි පද්ධතියට ඒක කතා කරා. ජීර්ණය වෙලා මේ සෛල වලට ගමන් කරන්නේ ඒ ආහාර පරිවහනය කරන්නේ ලේ ඔස්සේ. ඊට පස්සේ අපි මේ ගන්න ඔක්සිජන් ටික පෙනහල්ලේ ඉඳලා මුළු සෛල පුරාම ගෙන යන්නේ මේ රුධිරේ මගින්. ඒ විතරක් නෙමෙයි. අපි දැන් ඖෂධ පරිවහනය, හෝමෝන පරිවහනය. දැන් අපි දිනන පිටුරු ග්‍රන්ථිය කියලා වෙලා මුලේ මේ ග්‍රන්ථියක්. එතන හැදෙන හෝමෝන මුළු දේහය පුරාම ගෙන යන්නේ රුධිරේ මගින්. ඒ විතරක් නෙමෙයි. දැන් අපි ගන්න ඖෂධ. අපි ඖෂධ ගන්නේ ආමාශයට. අපි දැන් ඔළුව එකක් කරනකොට පස්සේ පැන්ඩෝල් පෙත්තක් අපි ඔළුවේ තියාගන්නේ නැහැ. අපි පැන්ඩෝල් පෙත්ත අපි ආමාශයට බොන්නේ වතුරත් එක්කලා. එතකොට අපි ඒතර මේ ඖෂධයේ ලේ වලට උරාගෙන ලේ වලින් තමයි අදාළ ස්ථානට ගෙනිහිල්ල වෙලා ඒ තුවාලේ එහෙම නැත්නම් මේ රෝගිය සුව කරන්නේ අපේ එතකොට ඔය මම සාකච්ඡා කරේ රුධිරයේ අදාළ දේවල් රුධිර සම්පූර්ණ රුධිර ප්ලාස්මය ගැන මම ඔයාලට කිව්වා. රුධිර ප්ලාස්මයේ ජලය, ග්ලූකෝස්, හෝමෝන, විටමින, වායු වර්ග අදාළ ද්‍රව්‍යයන් ගොඩක් තියෙන බව පැහැදිලි කරා. ඒතර මම මේ කොටසේදී සාකච්ඡා කරේ පුතේ ඔයාලට රුධිරයේ අඩංගු දේවල් එහෙම නැත්නම් රුධිරයේ සංයුතිය සහ රුධිරයේ සංයුතියෙන් පස්සේ රුධිරයේ ඒ කොටස් වලින් කරන කාර්යයන් අදාළ සියලුම කාරණාවල් ටික තමයි මම ඔයාලට තුන්වෙනි වීඩියෝ එකේ යටතේ සාකච්ඡා කරේ. ඒකට පුතේ අපි මේ වීඩියෝ තුන්වෙනි වීඩියෝ එක දැන් මම ඒක නොකඩවා වීඩියෝ තුනක් ඔයාලට ඉදිරිපත් කළා. අපි මේක ක්‍රමානුකූලව යන්න ඕන නිසා මම සතියට දින 3ක් ඔයාලට සඳුදා, බදාදා සහ සිකුරාදා කියන දවස් 3 ඔයාලා මේක චුට්ටක් මේ ගැන සිවිල්ලින් ඉන්න. අපි මේ දවස් 3ට ඔයාලට වීඩියෝස් නිකුත් කරනවා මේ පාඩම් ඉදිරියට කරගෙන යන්න. එතකොට මම මේ රුධිර සංයුතිය කියන කොටස තමයි දැන් මම ඉවර කරේ. ඊට පස්සේ මම ඔයාලට රුධිර සංසරණය කියන කොටස ඊළඟ පාඩම් කොටසේදී මම ඔයාලට ඒ කියන්නේ මේක බලා ගන්න පුළුවන්. ලබන සඳුදා ඒ කියන්නේ අද දිනේ ගත්තොත් අද දිනේ 14 වෙනිදා තමයි මේක මම අප්ලෝඩ් කරන්නේ. ලබන සඳුදා වෙනකොට අපි ඊළඟ 4 වෙනි වීඩියෝ වැඩසටහනේ රුධිර සංසරණය කියන එක ඔයාලට පැහැදිලි කිරීමට මම බලාපොරොත්තු වෙනවා. හොඳයි. ආයුබෝවන්.